දරුවනේ DP education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන ප්‍රාචීන විභාගාපේක්ෂක අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා අත්වැලක් සහයෝගයක් පිටුබලයක් ලැබෙන පරිදි ඉදිරිපත් කරන DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහනට සමගාමීව අපි සූදානම් වෙන්නේ ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට වගේම දරුවන්ට ඒ සඳහා નિયમિત සංස්කෘත භාෂාව පළමුවැනි පත්‍රය සංස්කෘත නිර්දිෂ්ට ග්‍රන්ථවලට අදාළව මේ පාඩම් මාලාව ආරම්භ කරන්නට. ඇත්තටම ගත්තොත් මේ පාඩම් මාලාවට අදාළව එහෙම නැත්නම් මේ නිර්දිෂ්ට ග්‍රන්ථ ප්‍රශ්න පත්‍රයට අදාළව අපේ ආචාර්ය ස්වාමින් වහන්සේලා කිහිප නමක් විසින් ඒ පොත් කිහිපයක් පිළිබඳ පාඩම් කීපයක් මින් පෙර පටිගත කොට උඩුගත කොට තිබෙනවා. ඒ අතරින් අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වන සෞන්දරනන්ද මහා කාව්‍ය පිළිබඳව එක් පාඩමක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ බුද්ධානන්ද හාමුදුරුවෝ ඒකට අදාළව එක පාඩමක් සිදු කරලා තිබෙනවා. සහ තවත් අපේ හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක් විසින් අනෙකුත් නිර්දිෂ්ට ග්‍රන්ථවලට අදාළව පාඩම් කිහිපය බැගින් පටිගත කොට ඉදිරිපත් කොට තිබෙන නිසාවෙන් අද දවසේ මේ පාඩම් මාලාව අප විසින් ආරම්භ කරන අවස්ථාවේදී විෂය නිර්දේශය ගැන හෝ ඊට අදාළ නිර්දිෂ්ට කෘති ආදිය පිළිබඳ විශේෂ පූර්විකාවක් සපයන්නට අපේක්ෂා නොකරන බව මුලින්ම සිහිපත් කරන්නට ඕනේ. මොකද මේ පාඩම් මාලාවේ යම් කොටසක් මේ වෙනකොටත් සම්පූර්ණ වෙලා තිබෙන නිසා එතෙන් සිට ඉදිරියට තමයි අපි මේ පාඩම් මාලාව ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ සහ කතා බහ කරන්නේ. එතකොට අපට සංස්කෘත පළමුවෙනි ප්‍රශ්න පත්‍රයට එහෙම නැත්නම් නිර්දිෂ්ට ග්‍රන්ථ ප්‍රශ්න පත්‍රයට අදාළව කෘති කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳ මේ වෙනකොටත් ඔබ දැනුවත්. ඒ සෑම ග්‍රන්ථයකටම පාහේ අදාළ වන පරිදි පාඩම් එක බැගින් හෝ වෙනත් ආචාර්ය භවතුන් විසින් පටිගත කොට මේ වන විට YouTube නාලිකාවට උඩුගත කොට තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවා ගැන වැඩිදුර කතා කරන්නට කාලය මිඩංගු නොකර අපි අද දවසේ එමත් නැත්නම් මේ පාඩම් මාලාව ඔස්සේ මුලින්ම අපි කතා කරන්නේ සෞන්දරනන්ද මහා කාව්‍ය ගැන. සෞන්දරානන්ද මහා කාව්‍ය ගැනත් මූලික හැඳින්වීමක් මේ කෘතියට අදාළව මුල්ම පාඩම සිදු කරපු අපේ බුද්ධානන්ද හාමුදුරුවෝ ඊට අදාළව ඒ හැඳින්වීම සිදු කරලා තිබුණා සහ අන්තර්ගතය පිළිබඳවත් ඔබව දැනුවත් කොට තිබුණා. අර සංස්කෘත භාෂාවේ කියමනක් තියෙනවනේ කෘතස්ය කරණං නාස්ති කියලා කරපු දේ ආපහු කරන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා ඒ පිළිබඳව නැවත නැවත කතා කරන්නට අපේක්ෂා කරන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. අප විසින් මේ සංස්කෘත නිර්දිෂ්ට ග්‍රන්ථවලට අදාළව ඉදිරිපත් කරන පළමු පාඩම නිසා මින් පෙර පාඩම් කිහිපයක් තිබුණත් මේ පාඩම පළමු පාඩම හැටියට අපි නම් කරලා තිබෙනවා. ඒ වගේම සෞන්දරනන්ද මහා කාව්‍ය කෘතියට අදාළව අප විසින් ඉදිරිපත් කරන ප්‍රථම කොටස මේ නිසා මේක ප්‍රථම භාගය හැටියට නම් කරලා තිබෙන බවත්
විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. සංස්කෘත සාහිත්‍යයේ අපට දක්නට ලැබෙන ප්‍රථම මහා කාව්‍ය රචකයාසේ සැලකිය හැකි අශ්වඝෝෂ පාදයන්ගේ කෘති අතරත මහා කාව්‍ය ග්‍රන්ථ දෙකක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ බුද්ධ චරිත මහා කාව්‍යය සහ අනෙක් අතට අපි මේ කතා කරන සෞන්දරනන්ද මහා කාව්‍යය. සංස්කෘත සාහිත්‍යයේ කාව්‍ය රචකයින් අතර ගත්තහම අපි මහා කවියාසේ සලකන්නේ කාලිදාස. කාලිදාස හැරුණු විට සංස්කෘත සාහිත්‍ය ශෝභාවත් කරපු වෙනත් කවියෙක් ඉන්නවා නම් ඒ නිසක වශයෙන්ම අශ්වඝෝෂ හාමුදුරුවෝ. ඉතින් ඒ නිසාම උන්වහන්සේගේ මේ මහා කාව්‍ය කෘති ද්වය සංස්කෘත සාහිත්‍යයෙහි මහා කාව්‍ය ග්‍රන්ථාවලිය හැඩගැසීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදු කළ කෘති දෙක බව අපට අමතක කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ අතරින් යම් යම් මතවාද පවතිනවා. බොහෝ දුරට බුද්ධ චරිත මහා කාව්‍ය ප්‍රථම කෘතිය විය හැකිය කියලා. ඉතින් අශ්වඝෝෂ පාදයන්ගේ රචනා ශෛලිය අපට දකින්න ලැබෙන සුවිශේෂ ලක්ෂණය තමයි අපි කාලිදාස ගැන කතා කරනකොට උපමා කාලිදාසස්ය කියලා කියනවා වගේම කාලිදාස අර්ථ රසය ප්‍රියකර කවියෙක් බවට පත් වෙනවාseම අශ්වඝෝෂ හාමුදුරුවෝ ශබ්ද රසයට වැඩි ප්‍රියතාවයක් වැඩි නම්‍යතාවයක් දැක් වූ කවියෙක් බව එතුමාගේ මේ මහා කාව්‍ය ද්වය අධ්‍යයනය කරනකොට අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙමයි කියලා අශ්වඝෝෂ හාමුදුරුවන්ගේ කෘතිවල අර්ථ රසයෙන් යම් ඌනතාවයක් පවතිනවා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද එතුමාගේ කෘති තුලත් කාලිදාස හා සමානවම ඇතැම් අවස්ථාවලදී එතනිනුත් එහාට යන තරමේ ඊටාම අර්ථාන්විත වර්ණනාවන් සහිත පද්‍ය රචනාවන් අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ අතරින් අපි ආරම්භයේ සිට මේ සෞන්දරනන්ද මහා කාව්‍ය හැදෑරීම සිද්ධ කරනවා ප්‍රාචීන පඬිත මධ්‍යයම විභාගය සඳහා. එහිදී අපිට මේ කෘතියට අදාළ සර්ග 3ක් පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුව පවතිනවා. මින් පෙර මේ කෘතියට අදාළව මුල් පාඩම සිදු කළ අපේ හාමුදුරුවෝ ඒ කෘතියේ තැන් තැන් වලින් උපුටාගත්තු පද්‍ය කිහිපයක් ගැන සාකච්ඡා කරලා තිබුණා. ඒවායේ අර්ථත් එක්ක නමුත් අනුපිළිවෙලට මේ පාඩම් මාලාවේදී අපි මුල සිටම මේ පද්‍යයන්හි අර්ථ සාකච්ඡා කිරීම වඩා සුදුසුයි කියලා හිතනවා කල්පනා කරනවා. ඒ අනුව ආරම්භයේ සිට එහි එන ශ්ලෝකවල අර්ථ සාකච්ඡා කිරීම තමයි මුලින්ම අපි සිදු කරන කාර්යය බවට පත් වෙන්නේ. මේ තියෙන්නේ සෞන්දරනන්ද මහා කාව්‍යයේ ප්‍රථම සර්ගයේ ප්‍රථම ශ්ලෝකය. ප්‍රථම සර්ගයේ ප්‍රථම ශ්ලෝකය. අපි මේකේ අර්ථ සාකච්ඡා කරන්න කලින් පුංචි කාරණයක් මතක් කළොත් ගොඩක් වෙලාවට සෞන්දරානන්ද කාව්‍යය නම් ඊතරම්ම දුෂ්කර නෑ මේ මහා කාව්‍යයේ. නමුත් පාලි සංස්කෘත කෘතිවල අර්ථ කියනකොට අපේ ශිෂ්‍යයෝ මුහුණ පහන ප්‍රධාන ගැටලුවක් නිසාම තමයි ඒ අය මේක දුෂ්කරයි කියලා කල්පනා කරන්නේ. විශේෂයෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත දශකුමාර චරිතය වගේ කෘතියක් ගත්තාම එහි එන දීර්ඝ වාක්‍ය ආදිය නිසා බොහෝ දෙනෙක් හිතනවා කල්පනා කරනවා මේ කෘති තරමක් නෙමෙයි ඊටාම දුෂ්කර ග්‍රන්ථ හැටියට අර්ථ කියවීම. එතකොට එතෙන්දී මින් පෙර pāli භාෂාවට අදාළව
අපි කරපු පාඩම් වලදීත් මම මතක් කළා බොහොම පුංචි කෙටි ක්‍රම ටිකක් තියෙනවා. ඒ ක්‍රම ටික අනුගමනය කරපුවාම අපිට ඊට පහසුවෙන් අර කියන දුෂ්කරතාවයන්ගෙන් තොරව ඒ පද්‍යයේ අර්ථය උකහා ගැනීමේ හැකියාව පවතිනවා. පාලි හෝ වේවා සංස්කෘත හෝ වේවා යම් පද්‍ය කොටසක් හෝ වේවා ගද්‍ය කොටසක් හෝ වේවා අධ්‍යයනය කරමින් එහි අර්ථය කියවීමට අපි උත්සාහ කරන විට මුලින්ම කල යුතු දේ බවට පත් වෙන්නේ අවම වශයෙන් Tamanට ඊටාම සමීප වනතුරු ඒ ගද්‍ය හෝ පද්‍ය කොටස කියවීම. මොකද ඒකට හේතුව මේ වෙනත් භාෂාවකින් තියෙන කොටස් අපට අපේ මව් භාෂාව තරමට සමීප වෙන්නේ නැහැ. අපි සිංහලෙන් යමක් කියවලා තේරුම් ගන්න තරම් පහසුවෙන් අපට ඒක කියවන්න බෑ. සමහර විට මේ පද්‍ය තුල අන්තර්ගත වෙලා තියෙන වචන සියල්ලම අපි දන්න වචන වුණත් එකවරක් දෙවරක් කියවපු පමණින් අපට ඒකේ අර්ථය උකහා ගන්නට බැරි වෙන්න පුළුවන්. එනිසා කලබල වෙන්න එපා. අපි කවදාවත් දැකලා නැති ශ්ලෝකයක්, ගාථාවක්, ගද්‍ය පද්‍ය කොටසක් තිබුණත් මුලින්ම කරන්නට ඕනේ දේ තමයි ඒ ගද්‍ය පද්‍ය හෝ ශ්ලෝකයේ ගාථාව කිහිප සැරයක් හොඳින් කියවන්න. ඉතින් මේ පාඩමේදී අපිට එහෙම කිහිප වතාවක් කියවන්න බෑ. අපි බලමු අවස්ථාවේ හැටියට කාල වේලාව ඉතුරු කරගෙන අපි කොහොමද මේකේ අර්ථය උකහා ගන්න කියලා. උට මේකේ කියනවා ගෞතමః කපිලෝ නාම මුනිර් ධර්මබ්‍රතාං වරහ බබූව තපසි ශ්‍රාන්තః කාක්ෂිවානිව ගෞතමః. සමහර වෙලාවට කෙනෙකුට මේක එක්වරම කියව ගන්නටත් අපහසු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී දෙතුන් වතාවක් වචනෙන් වචනේ කියවලා හොඳට මේ විදිහට කියවන්න පුළුවන් වනතුරු උත්සාහ දරලා මේ පද්‍ය කිහිප වතාවක් Tamanට හොඳට සමීප වෙනතුරු කියවන්න. උට මේකේ මොකද්ද කියන්නේ? ගෞතමං කපිලෝ නාම මුනිර් ධර්මබ්‍රතං වරහ් බබූව තපසි ශ්‍රාන්තං කාක්ෂිවානිව ගෞතමං. ඔන්න දැන් අපි කීප වතාවක් කියවුවයි කියලා හිතන්නකෝ. එහෙම කීප වතාවක් කියුවට පස්සේ මේක ඉස්සෙල්ලම බලාගෙන යන්න යම්කිසි ආඛ්‍යාත පදයක් තියනවාද කියලා. ඔව් ඊටත් කලින් එකට සම්බන්ධ වෙච්ච පද තියෙනවා නම් ඒ පද වෙන් කර ගැනීමත් අපි මෙතනදි කළ යුතුයි. දැන් මේකේ ගෞතම කපිලෝ නාම මුනිර් ධර්මබ්‍රතාං වරහ බබූව තපසි ශ්‍රාන්තః කාක්ෂිවානිව ගෞතමః. පිට හම්බ වෙනවා එහෙම වචන දෙකක්. එකක් මුනිර් ධර්මබ්‍රතාං කියන වචනය, අනිත් එක කාක්ෂිවානිව කියන වචනය. ඔට මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේවයි ව්‍යාකරණ ලක්ෂණ ආදිය දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න. මට මෙතෙන්දී මේකේ අර්ථය පැහැදිලි කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ මේ වචන ටික වෙන්කොට ගැනීම පමණයි. ඒ නිසා මෙතන අපිට මුනිර් ධර්මබ්‍රතාං කියන වචනය මෙතන සංදියක් තියෙනවා සහ මේක සමාස පදයක්. මේක වෙන් කර ගන්න පුළුවන් මුනි ධර්මබ්‍රතාං කියලා. මුනි ධර්මබ්‍රතාං කියලා අපිට මේක වෙන් කර ගන්න පුළුවන්. ධර්මබ්‍රතාං කියන එකත් වෙනම සමාස වෙලා හැදිච්ච පදයක්. ඊළඟට මේ කාක්ෂිවානිව කියන පදය ගත්තාම මෙතනක් තියෙනවා සංදියක්. කාක්ෂිවාන් ඉව කියලා. කාක්ෂිවාන් ඉව. එතකොට ඔන්න ඔය පද දෙක අපි ඉස්සෙල්ලා ලියා ගන්න ඕනේ. මුනිහ් ධර්මබ්‍රතාං කියලා අපිට එතන වෙන් කර ගන්න පුළුවන්. මෙතන කාක්ෂිවානිව කියන වචනය කාක්ෂිවාන්
ඉව කියලා වෙන් කරගන්න පුළුවන්. හරි. ඔය වෙන් කර ගැනීම කරගත්තට පස්සේ අපි ඊළඟට බලන්න ඕනේ මේ පද්‍ය ඇතුලේ අපිට යම්කිසි ආඛ්‍යාත පදයක් හොයාගන්න පුළුවන්ද කියලා. ගෞතම කපිලෝ නාම මුනිර් ධර්මබ්‍රතාං වරහ බබුව තපසි ශ්‍රාන්තක් කාක්ෂිවානිව ගෞතම කියනකොට මෙන්න හම්බ වෙනවා ආඛ්‍යාත පදය බබුව කියපුවාන් අපි සාමාන්‍යයෙන් කියන්නේ හිටියා කියන එක නැත්නම් උනා කියන තේරුම තමයි තියෙන්නේ. බබුව කියන්නේ වීය. එතකොට ඒකෙන් උක්ත වෙන්නේ නැත්නම් ඒකෙන් කියවෙන්නේ කවුද හිටියේ නැත්නම් කාටද අපි වීය කියලා කිව්වේ. මේකෙන් උක්ත වෙන පදේ හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න හරි ලේසි. ඒක අනිවාර්යෙන් ප්‍රථමා විභක්තියෙන් තියෙන්නට ඕන. එතකොට මෙතන අපිට ප්‍රථමා විභක්තියෙන් හම්බ වෙනවා ගෞතම කපිලෝ නාම. ගෞතම කපිලෝ නාම. ඊට පස්සේ මෙතනින් ගන්න පුළුවන් මුනිහ් බබුව මුනිවරයෙක් විය. මුනිහ් බබුව මුනිවරයෙක් විය කියලා අපිට තේරුම ගන්න පුළුවන්. මුනිහ් බබුව. කොට මේ මුනිහ් කියන එකට විශේෂණයි මේකත් ප්‍රථමා විභක්තියෙන් තියෙන නිසා මේ මුනිහ් කියන එකට විශේෂණ විදිහට යෙදিলা තියෙනවා ගෞතම කපිලෝ නාම. කපිලෝ කියන එක ඇවිල්ලා තියෙන්නේ සංදියෙන් කපිලහ කියන එක තමයි කපිලෝ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ගෞතම කපිලහ නාම මුනිහ්. ගෞතම කපිල නම් මුනිවරයෙක්. ඒකටම තව තියෙනවා විශේෂණ පදයක් ධර්මබ්‍රතාං වරහ. ධර්මබ්‍රතාං වරහ. ඒකත් ප්‍රථමාවෙන් තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් මේ මුනිහ් කියන එකට විශේෂණයි. ඒකටම එකතු කරගන්න ඕනි. ධර්මබ්‍රතාං වරහ කිව්වේ ධර්මය දන්න අය අතර වරහ කිව්වේ උතුම් වූ. එහෙනම් ධර්මය දන්න අය අතරින් උතුම් වූ ගෞතම කපිලක් නාම මුනිහ්. ගෞතම කපිල නම් මුනිවරයෙක් බබුව වීය. තවත් තියෙනවා ඒකට විශේෂණ. තපසි ශ්‍රාන්තක්. ශ්‍රාන්තක් කියලා කිව්වේ සංසුන් බවට පත්වෙච්ච කියන තේරුම මෙතන. එතකොට තපසි ශ්‍රාන්තක් තපස් රැකීමෙහි සංසුන් බවට පත් වූ. ඒකත් මුනිහ් කියන එකට විශේෂණයි. මුනිහ් කියන එක ප්‍රථමා විභක්ති ඒක වචනයි. ඊට පස්සේ බලන්න ඕනේ ඒකට තියෙන අනිකුත් විශේෂණ පද ටික. දැන් මේකේ ගත්තොත් මෙන්න අපි උක්තය හොයාගත්තා. මෙන්න ආඛ්‍යාතය හොයාගත්තා. එතකොට මෙතන තියෙන ගෞතම කපිලහ වරහ ශ්‍රාන්තහ ගෞතම කියන මේ පද ඔක්කොම ප්‍රථමා ඒක වචනෙන් තියෙන්නේ. ඒ නිසා මුනිහ් කියන එකට විශේෂණයි. නිසා මුනිහ් මුනිවරයෙක් බබුව විය. ඒකට අපි විශේෂණ පද ටික එකතු කරගන්නවා. ගෞතම කපිලක් නාම ගෞතම කපිල නම් ධර්මබ්‍රතාං වරහ ධර්මයේ දන්න උන් අතරින් උතුම් වූ තපසි ශ්‍රාන්තහ තපස් රැකීමෙහි සංසුන් වූ. ඊට පස්සේ කාක්ෂිවාන් ගෞතමක් ඉව. කාක්ෂිවාන් ගෞතම වැනි මුනිහ් මුනිවරයෙක් බබුව වීය කියලා අපට තේරුම ගන්න පුළුවන්. අපි නැවත වරක් බලමු. දැන් මේ විශේෂණ පද ටිකත් එක්ක එකතු කරලා ගත්තාම ගෞතම කපිලක් නාම ගෞතම කපිල නම් ධර්මබ්‍රතාං වරහ ධර්මය දන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වූ තපසි ශ්‍රාන්තක් තපස් රැක්මෙහි සංසුන් වූ කාක්ෂිවාන් ගෞතමක් ඉව. කාක්ෂිවාන් ගෞතම වැනි මුනිහ් මුනිවරයෙක් බබුව වීය. එතකොට මේ ආරම්භක පද්‍යය වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ ගෞතම කපිල කියන මුනිවරයා ගැන තොරතුරු දැක්වීම සඳහා එතුමා පිළිබඳ වර්ණනා කිරීම සඳහා. එතකොට මේ පද්‍යයේ තේරුම අපට මේ විදිහට ගන්න පුළුවන්. ගෞතමං කපිලෝ නාම මුනිර් ධර්මබ්‍රතාං වරහං බබුව තපසි ශ්‍රාන්තං කාක්ෂිවානිව ගෞතමං. ගෞතම කපිලක් නාම ගෞතම කපිල නම් ධර්මබ්‍රතාං වරහ
ධර්මය දන්නා අය අතරින් ශ්‍රේෂ්ඨ වූ තපසි ශ්‍රාන්තහ තපස් රැකීමෙහි සංසුන් වූ කාක්ෂිවාන් ගෞතමහ ඉව කාක්ෂිවාන් ගෞතම වැනි මුනිවරයෙක් බබුව වීය. එතකොට සෞන්දරානන්ද මහා කාව්‍යය ආරම්භ කරන්නේ ගෞතම කපිල කියන ඍෂිවරයා පිළිබඳව සඳහන් කරලා එතුමා පිළිබඳ වර්ණනාවකින් තමයි සෞන්දරානන්ද මහා කාව්‍යය ආරම්භ කරන්නේ. ඊළඟට අපි බලමු දෙවනි පද්‍යයෙන් කුමක්ද සඳහන් කරන්නේ කියලා. දෙවනි පද්‍යයේ අපට පේනවා අශිෂි යද්‍යහ සතතං දීප්තං කාශ්‍යපවත් තපහ ආශිශ්‍රායච තද්වෘද්ධෝ සිද්ධින් කාශ්‍යපවත් පරං අශිශ්‍රියද්‍යහ සතතං දීප්තං කාශ්‍යපවත් තපහ ආශ්‍රිසායච තද්වෘද්ධෝ සිද්ධින් කාශ්‍යපවත් පරං. කොට මේක කීප සැරයක් ඔබ වහන්සේලා කියවලා බලන්න අපේ හාමුදුරනේ. එතකොට මේකේ තියෙන වචන ටික යම් ආකාරයකට අපට සමීප වෙනවා. අපි දන්න කියන වචන අපිට ඔළුවට හුරු වෙනවා. ඒකත් එක්ක දන්න වචන ඔස්සේ අපට නොදන්න වචනවල අර්ථය පැහැදිලි කරගන්නට ලේසි. දැන් මේකෙත් අපි අර කලින් පද්‍යයවල වගේම මේ පද්‍යයේ තියෙන දුෂ්කර පද ඉස්සලා හොයාගන්න ඕනි. අපිට මෙතන මුලම තියෙනවා අශිශ්‍රී යද්‍යහ කියලා. අශිශ්‍රී යද්‍යහ කියන තැන තියෙන්නේ පද දෙකක් එකතු වෙලා. මොනවද එකතු වෙලා තියෙන පද දෙක? මෙතන තියෙනවා අශිශ්‍රියත් කියන පදයට ඒ වගේම යහ් කියන පදයට එකතු වෙලා තියෙනවා. අශිශ්‍රියත් කියන එකට යහ් කියන පදය එකතු වෙලා තියෙනවා. අශිශ්‍රී යද්‍යහ කියලා සංදි වෙලා තියෙනවා. ඊළඟට කාශ්‍යපවත් තපහ දීප්තං කාශ්‍යපවත් තපහ කියන තැන අපට පේනවා මේක දෙවිධයකට ලියන්න පුළුවන් අපිට. අපි මෙහෙම ලියාගමු. කාශ්‍යපවත් තපහ කාශ්‍යපවත් තපහ කියන පද දෙක එකතු වෙලා තමයි කාශ්‍යපවත් තපහ කියලා හැදිලා තියෙන්නේ. ඔව් තද් වෘද්ධව කියන තැනක් තියෙන්නේ තත් වෘද්ධව. තත් තත් වෘද්ධව කියන පද දෙක තමයි එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කාශ්‍යපවත් පරාං කියන තැන කාශ්‍යපවත් පරාං කියන පද දෙක තියෙනවා. එතකොට මේ වගේ මේ දුෂ්කර පද ටික කඩාගත්තයින් පස්සේ අපට බොහොම පහසු වෙනවා එතනින් එහාට මේ පද්‍යයේ තියෙන අර්ථය විමසා බලන්න. අපි මේකෙත් බලමු ආඛ්‍යාත පදේ මොකද්ද තියෙන්නේ. මෙන්න මේ ආශිශ්‍රී යද්‍යහ කියන තැන තියෙනවා ආශ්‍රිසි යත් කියලා පදයක්.
ඒක තමයි ආඛ්‍යාතය. ආශ්‍රිසියත් කියන එකේ තේරුම තමයි ඇසුරු කළා කියන එක. ආශ්‍රිසියත් ඇසුරු කළා. එතකොට කවුද ඇසුරු කළේ? මෙතන හැටියට අපිට ගන්න වෙන්නේ යහ් කියන පදය. මොකද ප්‍රථමා විභක්තියෙන් තියෙන යහ් කියන එකට. යහ් අශිශ්‍රියත් කියලා තමයි ගන්න වෙන්නේ. යහ් යම් කිසි කෙනෙක් අශිශ්‍රියත් ඇසුරු කළේද යහ් කියන පදය ආපුවහම දයන්නකුත් එකතු කරන්න වෙනවා. යහ් යම් කිසි කෙනෙක් අශිශ්‍රියත් ඇසුරු කළේද. එතකොට මොකක්ද ඇසුරු කළේ? තපසක් අශ්‍රිසියත් ඇසුරු කළේද. ආන්ගේ තපස මොන වගේද කියලා කියනවා දීප්තං කියලා කිව්වේ දීප්තිමත්. මොන වගේ දීප්තිමත්ද? කාශ්‍යපවත් දීප්තං. කාශ්‍යපමෙන් දීප්තිමත්. කාශ්‍යප කියලා කියන්නේ මෙතන සූර්යාට. ඒ කියන්නේ සූර්යා වගේ කාශ්‍යපවත් සූර්යා වගේ තපසක් දීප්තං දීප්තිමත් තපසක් ආශිශ්‍රියත් ඇසුරු කළේද. තව පදයක් තියෙනවා සතතං. ඒක අපිට මුලට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මුල් අර්ධයේ තේරුම අපිට ගන්න පුළුවන් යහ් යම්කිසි කෙනෙක් සතතං නිරතුරුව කාශ්‍යපවත් සූර්යා මෙන් නැත්නම් කාශ්‍යප මෙන් දීප්තං දීප්තිමත් තපසක් අශිශ්‍රියත් ඇසුරු කළේද කියලා මුල් අර්ධයේ තේරුම අපට අරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවැනි අර්ධයෙන් කියනවා ආශ්‍රිසායච්ච තද් වෘද්ධවෝ සිද්ධින් කාශ්‍යපවත් පරාං. මෙතන කියනවා ආශ්‍රිසාය කියලා. ආශ්‍රිසාය කියන්නේ ඇසුරු කළා කියන එක. ආශ්‍රිසාය කියන්නේ ආශිශ්‍රාය කියන්නේ ඇසුරු කළා. එතකොට මොකක්ද ඇසුරු කළේ? එතන ඇසුරු කරලා තියෙන්නේ සිද්ධින්. ඒකටම විශේෂණයි පරාං කියන එක. පරාං සිද්ධින්. පරාං කිව්වේ උතුම්, සිද්ධින් කිව්වේ කාර්ය සිද්ධිය නැත්නම් යෝග සිද්ධිය. එහෙනම් පරාං සිද්ධින් කිව්වේ උතුම් යෝග සිද්ධිය. ආශිශ්‍රායච ඇසුරු කළේද. ඒක ඇසුරු කළේ කුමක් සඳහාද? ඇසුරු කළේ තත් වෘද්ධව අර කියපු දීප්තිමත් තපස තමයි මෙතන තත් කියලා කිව්වේ. ඒ දීප්තිමත් තපස වෘද්ධව වැඩිමෙහිලා, ඒ දීප්තිමත් තපස වැඩිමෙහිලා කාශ්‍යපවත් කාශ්‍යප මුනිවරයා මෙන්. දැන් උඩ කාශ්‍යප කිව්වේ හිරුට, දෙවැනි තැන කාශ්‍යප කියලා කියන්නේ කාශ්‍යප මුනිවරයාට. කාශ්‍යප මුනිවරයා මෙන් කාශ්‍යපවත් පරාං සිද්ධින් උතුම් කාර්ය සිද්ධිය නැත්නම් උතුම් යෝග සිද්ධිය ආශිශ්‍රාය ඇසුරු කළේද. ච කියන එක ඕනනම් අපිට මුලට ගත්ත හැකි තවද කියලා උඩ එකට සම්බන්ධ කරලා. උට මේකේ සම්පූර්ණ අර්ථය ගන්නකොට පිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ආඛ්‍යාත දෙකක් හම්බුණා. එකක් ආශිශ්‍රියත් කියන ආඛ්‍යාතය, අනිත් එක ආශිශ්‍රාය කියන ආඛ්‍යාතය. මේ මුල් ආඛ්‍යාතයට පූර්වාර්ධය සම්බන්ධ කරනවා, දෙවැනි ආඛ්‍යාතයට ද්විතීයාර්ධය සම්බන්ධ කරනවා. එතකොට මුල් අර්ධයට පළවෙනි කොටස සම්බන්ධ කරපුවාම ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ යහ් කියන පදයට එක්ක. යහ් කිව්වේ යම් කිසි මුනිවරයෙක්, නැත්නම් යහ් කියන එකේ සාමාන්‍ය තේරුම යමෙක් කියන එක. නමුත් ඉස්සෙල්ලා කපිල මුනිවරයා ගැන කියපු නිසා අපි මෙතනට ගන්නවා යහ් යම් කිසි මුනිවරයෙක්. යහ් යම් කිසි මුනිවරයෙක්. ඊට පස්සේ සතතං කියන පදයට අපි ගත්තා. සතතං නිරතුරුව කාශ්‍යපවද් සූර්යා මෙන් දීප්තං දීප්තිමත් තපසක් ආශ්‍රිසියත් ඇසුරු කළේද.
යක් යම් කිසි කෙනෙක් සතතං යම් කිසි මුනිවරයෙක් සතතං නිරතුරුව කාශ්‍යපවත් හිරුමෙන් දීප්තං තපක් දීප්තිමත් තපසක් ආශිශ්‍රියත් ඇසුරු කලේද ද්විතීය අර්ධයේ මේ පදයට සම්බන්ධ කරනවා ආශිශ්‍රාය ආශිශ්‍රාය කිව්වේ ඒත් ඇසුරු කලේය කියන එකමයි. එතකොට ච කියන එකෙන් ගන්නවා තවද කියන අර්ථය. ච තවද තත් ඒ උතුම් තපස වෘද්ධ වූ වැඩිමෙහිලා පරාං සිද්ධින් උතුම් යෝග සිද්ධිය කාශ්‍යපවත් කාශ්‍යප මුනිවරයා මෙන් ආශිශ්‍රාය ඇසුරු කලේද මේ දෙකෙන්ම අර මුලින් කියපු ගෞතම කපිල මුනිවරයාගේ ස්වභාවය පිළිබඳව වර්ණනාවක් තමයි සිදු කරන්නේ. එතකොට මෙතන කියනවා මේ ගෞතම කපිල මුනිවරයා සූර්යාමෙන් දීප්තිමත් තපසකින් යුක්ත කෙනෙක්. ඒ වගේම ඒ තපස වර්ධනය කිරීමෙහිලා කාශ්‍යප මුනිවරයා වගේ මෙයා උතුම් යෝග සිද්ධිය ඇසුරු කළා නැත්නම් ඒ වර්ධනය කිරීමෙහිලා වෙහෙස මහන්සි වුණා කියන කතාව තමයි මේ කියන්නේ. ඔය කියන කරුණුත් එක්ක අපි බලමු කොහොමද මේ පද්‍යයේ අර්ථය ගලපා ගන්න කියලා නැවත වතාවක්. අශිශ්‍රී අධ්‍යහං සතතං දීප්තං කාශ්‍යපවත් තපහං අශිශ්‍රායච තත් වෘද්ධෝ සිද්ධින් කාශ්‍යපවත් පරං යහ යම් කිසි මුනිවරයෙක් සතතං නිරන්තරයෙන් කාශ්‍යපවත් සූර්යාමෙන් දීප්තං තපක් දීප්තිමත් තපසක් ආශ්‍රිසියත් ඇසුරු කලේද ච තවද තත් වෘද්ධව ඒ තපස වැඩි මෙහිලා කාශ්‍යපවත් කාශ්‍යප මුනිවරයා මෙන් පරාං සිද්ධින් උතුම් යෝග සිද්ධිය අශිශ්‍රාය ඇසුරු කලේද එතනින් ඉවර නැහැ තව ඉදිරියට සම්බන්ධයි. කොට මේකෙන් කියනවා ඒ ගෞතම කපිල ඍෂිවරයාට උතුම් තපසක් තිබුණා සූර්යාමෙන් දීප්තිමත් තපසක් ඒක වර්ධනය කර ගැනීමෙහිලා ඔහු වෙහෙස මහන්සි වුණා කියලා. අපි බලමු ඊළඟ පද්‍යය. ඊළඟ පද්‍යයේ කියනවා හවික්ෂු යස්ච ස්වාත්මාර්ථං ගාම දුක්ෂද් වශිෂ්ඨවද් තපః ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු ගාම දුක්ෂද් වශිෂ්ඨවත් මේ දෙකේම අවසාන පදයේ දෙන්නේ ගාම දුක්ෂද් වශිෂ්ඨවත් කියලා. නමුත් අර්ථ දෙකකින් තමයි මේ දෙක යෙදිලා තියෙන්නේ. හවික්ෂුයස්ච ස්වාත්මාර්ථං ගාම දුක්ෂද් වශිෂ්ඨවත් තපః ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු ගාම දුක්ෂද් වශිෂ්ඨවත්. මේකෙත් අපි බලන්න ඕන දුෂ්කර පද මොනවද තියෙන්නේ කියලා. මෙතන අපිට හම්බ වෙනවා යස්ච කියලා පදයක්. යස්ච කියන පදේ විසන්ධි කරගත්තාම අපිට මේක විසන්ධි කරගන්න පුළුවන් යහ් ච කියලා. යහ් ච කියන එක තමයි යස්ච බවට පත් වෙන්නේ. ස්වාත්මාර්ථං කියන පදය ඇතුලේ තියෙනවා පද තුනක්. ස්ව ආත්ම සහ අර්ථ කියන පද තුන. ස්ව ආත්ම අර්ථ කියන පද තුන එකතු වෙලා තමයි ස්ව ආත්ම අර්ථං කියන පදය හැදෙන්නේ. ඊළඟට මෙතනත් තියෙන්නේ ගාම දුක්ෂද් වශිෂ්ඨවත් කියලා. මෙතන තියෙන්නේත් ගාම දුක්ෂද් වශිෂ්ඨවත් කියලා. ඒක ඇතුලේ තියෙන වචන ටික අපි වෙන් කරගත්තොත් ඔතන තියෙනවා ගාම්
අදුක්ෂද්ද අදුක්ෂත් ගාං අදුක්ෂත් ඊට පස්සේ එතනටම එකතු වෙනවා වශිෂ්ඨවත් කියලා. ගාං අදුක්ෂද්ද වශිෂ්ඨවත් කියලා. ඊට මෙතන තියෙනවා තපස් ශිෂ්ටේසු ච ශිෂ්‍යේසු කියලා. හරි දැන් මේකේ අපිට දකින්න හම්බ වෙන ආඛ්‍යාත පදය තමයි අදුක්ෂත් කියන ආඛ්‍යාත පදය. අපි මේ සංදියෙන් වෙන් කරලා ගත්තු මෙන්න මේ අදුක්ෂත් කියන ආඛ්‍යාත පදය තමයි මේ වාක්‍යයේ නැත්නම් මේ ශ්ලෝකයේ ආඛ්‍යාතයේ බවට පත් වෙන්නේ. ඒ ආඛ්‍යාතය දෙපොලක යෙදිලා තියෙනවා. උඩ මෙතන යෙදිලා තියෙනවා ගාං අදුක්ෂත් කියලා සහ මෙතනත් ගාං අදුක්ෂත් කියලා යෙදිලා තියෙනවා. එතකොට මේ අදුක්ෂත් කියන එකේ තේරුම තමයි දෙව්වා කියන එක. දෙව්වා දවනවා කියන එකේ අතීත කාලයේ දෙව්වා. කිරි දවනවා කියන්නේ අදුක්ෂත් දෙවීය. කොට කවුද මේ දෙවීම සිදු කරන්නේ? අන්න යම් කිසි කෙනෙක්. යම් කිසි කෙනෙක්. එතනම ච තියෙනවා. ච කියන එකත් ගත්තාම යමෙක් වනාහි වගේ අපිට ගන්න පුළුවන්. ච නිපාතයේ යෙදිලා තියෙන මෙතන පද පූර්ණාර්ථය සඳහා. එතකොට යක්ච යමෙක් වනාහි අදුක්ෂත් දෙවීද. ඔව් මොනවද දවන්නේ? ගාං අදුක්ෂත්. ගාං කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ කිරි එළදෙනට. එතකොට ගාං කිරි එළදෙන අදුක්ෂත් දෙවීද. මෙතන මේ ප්‍රස්තුතයේ හැටියට මෙතන ගාම් කියන එකෙන් අදහස් කරන්නේ නන්දනී කියන කිරි එළදෙන. ඒ නිසා වරහන් ඇතුලේ මම දීලා තියෙනවා නන්දනී නම් කිරි එළදෙන කියලා. එතකොට යක්ච යමෙක් වනාහි ගාං නන්දනී නම් කිරි එළදෙන අදුක්ෂත් දෙවීද. ඒක කවුරු වගේද දෙව්වේ කියලා කියනවා වශිෂ්ඨවත් අදුක්ෂත්. වශිෂ්ඨ ඍෂිවරයා වගේ දෙව්වද. යක්ච යමෙක් වනාහි ගාං නන්දනී නම් කිරි එළදෙන වශිෂ්ඨ ඍෂිවරයා මෙන් අදුක්ෂත් දෙවීද. එතකොට ඇයි මේ කිරි එළදෙනව දොවන්නේ? ස්වාත්මාර්ථං ස්ව ආත්ම අර්ථං. ස්ව කිව්වේ තමන්ගේ, ආත්ම අර්ථං කිව්වේ ආත්මීය ප්‍රයෝජනය සඳහා. ස්ව තමන්ගේ, ආත්ම අර්ථං ආත්මීය ප්‍රයෝජනය සඳහා. නම් තමන්ගේ ආත්මීය ප්‍රයෝජනය සඳහා තමයි මේ නන්දිනී කියන කිරි එළදෙන දොවන්නේ. කොතනදිද මේක කරන්නේ? හවික්ෂු යාගවලදී. හවික්ෂු කිව්වේ යාගයන්හි, යාගවලදී සප්තමි. දැන් ඔන්න සම්පූර්ණ පූර්වාර්ධයේ අර්ථය අපිට ගන්න පුළුවන්. අදුක්ෂත් ඒකට උක්තේ විදිහට සම්බන්ධ වෙනවා යහ. එතනම තියෙනවා පද පූර්ණාර්ථේ නිපාතයේ ච. යක්ච අදුක්ෂත්, යක්ච ගාං අදුක්ෂත්, යක්ච වශිෂ්ඨවත් ගාං අදුක්ෂත්, යක්ච ස්ව ආත්ම අර්ථං වශිෂ්ඨවත් ගාං අදුක්ෂත්. මුලටම එනවා හවික්ෂු. ඔව් යක්ච යමෙක් වනාහි හවික්ෂු යාගයන්හි ස්ව ආත්ම අර්ථං තමාගේ ආත්මීය ප්‍රයෝජනය සඳහා වශිෂ්ඨ මුනිවරයා මෙන් ගාං නන්දනී කිරි එළදෙන හවික්ෂු දෙවීද දෙව්වාද. ඔන්න පූර්වාර්ධයේ අර්ථය. එතකොට දෙවැනි අර්ධයේ අර්ථය අපි කොහොමද ගලපා ගන්නේ? දෙවැනි අර්ධයේ කියනවා ඒත් අපිට හම්බ වෙන්නේ ගාං
අදුක්ෂත් කියලා. හැබැයි මෙතන ගාං කියලා කියන්නේ කිරි එළදෙනට නෙමෙයි. මෙතන ගාං කියන එකෙන් අදහස් වෙන්නේ වේද වචනය. ගාං වේද වචනේ අදුක්ෂත් දෙවීද. එතකොට වේද වචනය දොවන්නේ කවුරු කෙරෙහිද? ඒ වගේම කවුරු වගේද? ඒකත් කවුරු වගේද කියලා කියනවා වශිෂ්ඨවත්. වශිෂ්ඨ ඍෂිවරයා මෙන් ගාං අදුක්ෂත් වේද වචනේ දෙවීය. කවුරු කෙරෙහිද දොවන්නේ? තපః ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු. තපః ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු. තපః ශිෂ්ඨේසු. තපః ශිෂ්ඨේසු කිව්වේ තපසෙහි හික්මෙන. ශිෂ්‍යේසු ච සිසුන් කෙරෙහිද, සිසුන් සඳහාද. වශිෂ්ඨවත් වශිෂ්ඨ ඍෂිවරයා මෙන් ගාං අදුක්ෂත් වේද වචනය දෙවීය. එතකොට මේ ගෞතම කපිල මුනිවරයා කරපු ක්‍රියාවන් දෙකක් පිළිබඳව කියන්නේ එයා ස්වකීය ආත්මාර්ථය සඳහා නන්දනී කියන කිරියල දෙනව දොවනවා යාගවලදී. ඒ වගේම තපසෙහි එක්මන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන් කෙරෙහි වශිෂ්ඨ ඍෂිවරයා වගේ වේද වචනය දොවනවා. ඒ කියන්නේ එයාට වේද වචනය උගන්වනවා කියන අර්ථය තමයි මෙතන කියවෙන්නේ. හරි, අපි සම්පූර්ණ පද්‍යයෙහි අර්ථය බලමු. යක්ච යමෙක් වනාහි හවිෂු යාගයන්හි ස්ව ආත්ම අර්ථං තමාගේ ආත්මීය ප්‍රයෝජනය සඳහා වශිෂ්ඨවත් වශිෂ්ඨ ඍෂිවරයා මෙන් ගාං නන්දනී නම් කිරි එළදෙන අදුක්ෂත් දෙවීද. ඉතුරු එකේ තාක්‍යාතය සම්බන්ධ වෙන්නේ යක්ෂ කියන එකත් එක්කමයි. ඒක නැවත කියන්න අවශ්‍ය නැහැ. එනිසා අපිට කියන්න පුළුවනි තපః ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු. තපසෙහි හික්මෙන සිසුන් සඳහා නැත්නම් සිසුන් කෙරෙහි ගාං වේද වචනය වශිෂ්ඨවත් වශිෂ්ඨ ඍෂිවරයා මෙන් අදුක්ෂත් දෙවීය කියලා. එතකොට මේකෙන් කියවෙනවා කාරණා දෙකක්. මෙතුමා ගෞතම කපිල කියන ඍෂිවරයා තමාගේ ආත්මීය ප්‍රයෝජනය සඳහා යාගවලදී නන්දනී කියන කිරියල දෙනගෙන් කිරි දෙව්වයි කියලා කියනවා. ඒ වගේම තපසෙහි ඉක්මන තමන්ගේ ශිෂ්‍යයින් සඳහා වේද වචනය දෙව්වා එහෙම නැත්නම් ඉගෙනුවා කියන කතාව කියනවා. හරි, අපි දැන් බලමු මේ තුන්වෙනි පද්‍යයේ එහෙමනම් අර්ථය ගන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලා අපි එක වතාවක් ශ්ලෝකය කියලා බලලා ඊට පස්සේ අර්ථය ගලපා ගමු. හවික්ෂුයස්ච ස්වාත්මාර්ථං ගාම දුක්ඛද් වශිෂ්ඨවත් තපං ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු ගාම දුක්ඛද් වශිෂ්ඨවත්. යක්ච යමෙක් වනාහි හවික්ෂු යාගයන්හි ස්ව ආත්ම අර්ථං ස්වකීය ආත්මීය ප්‍රයෝජනය සඳහා වශිෂ්ඨවත් වශිෂ්ඨ ඍෂිවරයා මෙන් ගාං නන්දනී නම් කිරියල දෙන අදුක්ෂත් දෙවීද. තපః ශිෂ්ඨේසු ච ශිෂ්‍යේසු. තපසෙහි හික්මෙන සිසුන් සඳහා වශිෂ්ඨවත් වශිෂ්ඨ ඍෂිවරයා මෙන් ගාං වේද වචනය අදුක්ෂත් දෙවීද. ඊළඟට බලමු හතරවෙනි ශ්ලෝකයට. ඔය මුල් ශ්ලෝක තුනම අපිට පෙනුණා යොදාගෙන තියෙන්නේ කතුවරයා ගෞතම කපිල ඍෂිවරයා පිළිබඳව වර්ණනා කරන්නට. එතකොට ඊළඟ පද්‍යය බැලුවොත් ඔබට පෙනේවි ඒ පද්‍යයත් යොදාගෙන තියෙන්නේ අර කලින් කියපු పూర్වෝක්ත ප්‍රයෝජනය සඳහාමයි. ඒ කියන්නේ මේ පද්‍යයෙනුත් සිද්ධ කරලා තියෙන්නේ ගෞතම කපිල ඍෂිවරයා පිළිබඳව වර්ණනාමුඛයෙන් සිහි කැඳවීම. මාහාත්ම්‍යද්
දීර්ඝ තපසෝ යෝ ද්විතීය ඉවා භවත් තෘතීය ඉව යස්චා භූත් කාව්‍යාංගී රසයෝර්ධ්‍යා. අපි බලමු ඉස්සලා පද්‍ය කියවලා ඊට පස්සේ අර්ථය විමසලා බලමු. මාහාත්ම්‍යාද් දීර්ඝ තපසෝ යෝ ද්විතීය ඉවා භවත් තෘතීය ඉව යස්චා භූත් කාව්‍යාංගී රසයෝර්ධ්‍යා. මේකෙත් අපිට සිද්ධ වෙනවා කලින් පද්‍යවල වගේම දීර්ඝ පද තියෙන ඒවා කඩා ගන්න නැත්නම් ඒවා වෙන්කොට ගන්න. මෙතන අපිට හම්බ වෙනවා පදයක් මාහාත්ම්‍යාද් කියලා. මාහාත්ම්‍යාද් දීර්ඝ තපසෝ. වචන තුනක් තියෙනවා මෙතන. එකක් මාහාත්ම්‍යාත්, එක වචනයක් මාහාත්ම්‍යාත්, ඊළඟට තව වචන දෙකක් එකතු වෙලා හැදිච්ච පදයක් තිබෙනවා. ඒ තමයි දීර්ඝ තපසහ කියන වචනය. දීර්ඝ තපසෝ බවට පත් වෙන්නේ සංදියෙන්. මේක හැදිලා තියෙන්නේ දීර්ඝ කියන වචනයත් ඒ වගේම තපස කියන වචනයත් දෙක එකතු වෙලා. ඔය වචන තුන එකතු වෙලා තමයි මේ මාහාත්ම්‍යාත් දීර්ඝ තපසෝ කියලා හැදිලා තියෙන්නේ. මාහාත්ම්‍යාත් දීර්ඝ තපසහ කියන වචන තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මෙතන යහ කියන එක යෝ බවට පත් වෙලා තියෙනවා සංදියෙන්. ඊළඟට ද්විතීය ඉවා භවත් කියන තැන අපිට දකින්න පුළුවන් ඉව අභවත් කියන එක ඉවා භවත් බවට පත් වෙලා. ඉව අභවත් කියන එක තමයි ඉවා භවත් කියලා සංදි උනේ. ඉව අභවත්. නැවත අපිට හම්බ වෙනවා තෘතීය ඉව යස්චා භූත්. යස්චා භූත් කියන තැනත් සංදියක් තියෙනවා. වචන තුනක් එකතු වෙලා තියෙනවා. යහ් ච අභූත්. යහ් ච අභූත් කියන එක යස්චා භූත් බවට පත් වෙනවා. යහ් ච අභූත්. ඊළඟට අපිට පේනවා කාව්‍යාංගී රසයෝර්ධ්‍යා. කාව්‍යාංගී රසයෝර්ධ්‍යා කියන තැනත් වචන තුනක් තියෙනවා. කාව්‍ය එක වචනයක්, අංගී රස තව වචනයක්. මේ දෙක සමාස වෙලා ආපුහම කාව්‍ය අංගී රසයෝ බවට පත් වෙනවා. ඊට පස්සේ දියා කියන වචනය ඒකට එකතු වෙලා තියෙනවා. මෙතන තියෙන විසර්ගයෙන් විසර්ගය හැපැත්තට විසර්ගය වෙනුවට මෙතන අල් රයන්න උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් ගත්ත වචන තුනක් තියෙනවා. කාව්‍ය, අංගී රස, දිය කියන වචන තුන උතන අපිට දකින්න පුළුවන්. දැන් අපි බැලුවොත් මේකේ අන්තර්ගත වෙලා තියෙන ආඛ්‍යාත පද ටික හොයාගත්තොත් අපට මුලින්ම හම්බ වෙනවා මේකේ මෙන්න මේ ඉවා භවත් කියන තැන තියෙනවා අපිට අභවත් කියලා ආඛ්‍යාත පදයක්. ඉව අභවත් කියන ආඛ්‍යාත පදය හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ යස්චා භූත් කියන තැන අභූත් කියන ආඛ්‍යාත පදයක් අපට හම්බ වෙනවා. අපි මුලින් හම්බ වෙච්ච ආඛ්‍යාත පදයට එක්ක මේකේ පද ටික ගලප ගමු. අභවත්. අභවත් කියන්නේ සාමාන්‍යයෙන් උනා කියන එකනේ. අභවත් උනා. පිළිකිත භාෂාවෙන් නම් කියනවා ඌයේය කියලා. ඔව් අභවත් උනා. එහෙනම් ඒකෙන් උක්ත වෙනවා මෙන්න මේ යහ් කියන එක සංදියෙන් යෝ බවට පත් වෙලා තියෙන්නේ. යහ් අභවත් යමෙක් ඌයේද. යහ් කියලා ආපු ගමන් අපිට ඌයේ කියන එකට අගින් ද දාගන්න වෙනවා. යහ් අභවත් යමෙක් ඌයේද. යමෙක් මොකද්ද වෙන්නේ? ද්විතීය ඉව අභවත්. යහ් යම් කිසි කෙනෙක්
ද්විතීයක් ඉව අබවත් දෙවන්නකු මෙන් වීද යම් කිසි කෙනෙක් ද්විතීයක් ඉව අබවත් දෙවන්නෙක් වගේ වුණාද කාටද දෙවන්නෙක් උනේ දීර්ඝ තපසක් දීර්ඝ තපස් කියන මුනිවරයාට ද්විතීයක් ඉව අබවත් දෙවන්නෙක් වූයේද එතකොට මොනවයින්ද දීර්ඝ තපස් ඍෂිවරයාට දෙවන්නෙක් උනේ අන්න කියනවා මාහාත්ම්‍යාත් මහත්මා ගුණයෙන් නැත්නම් මාහාත්ම්‍ය ගුණයෙන් මහා ආත්ම ගුණයෙන් තමයි එයා දෙවන්නෙක් බවට පත් උනේ යම් කිසි කෙනෙක් මාහාත්ම්‍යාත් මහත්මා ගුණයෙන් දීර්ඝ තපසක් දීර්ඝ තපස් නම් ඍෂිවරයාට ද්විතීයක් ඉව අබවත් දෙවන්නෙක් මෙන් වීද එතකොට මේ ගෞතම කපිල කියන ඍෂිවරයා මහත්මා ගුණයෙන් දෙවැනි උනා නම් දෙවැනි උනේ දීර්ඝ තපස් කියන ඍෂිවරයාට මුනිවරයාට විතරයි. ඒ මුනිවරයාට විතරයි දෙවන්නෙක් බවට පත් උනා නම් පත් උනේ. එතකොට මහත්මා ගුණයෙන් ඉහළම කෙනා විදිහට ඒ සමකාලීන සමාජය තුල තිබුණු විශ්වාසය තමයි දීර්ඝ තපස් ඍෂිවරයා මහත්මා ගුණයෙන් ඉහළම කෙනා කියලා. එතකොට ගෞතම කපිල ඍෂිවරයා ගැන සඳහන් කරනකොට කියනවා එයා හරියට අරයාගේ දෙවැන්නා වගේ එයාගේ අනුගාමිකයා වගේ එයාගේ අනුප්‍රාප්තිකයා වගේ තමයි මෙයා. එහෙනම් යම් කිසි කෙනෙක් මාහාත්ම්‍යාත් මහත්මා ගුණයෙන් දීර්ඝ තපස් නම් ඍෂිවරයාට ද්විතීයක් ඉව අබවත් දෙවන්නකු මෙන් වීද බලමු ඊළඟ කොටස. මේ දෙවැනි අර්ධයේදී අපිට හම්බ වෙනවා අභූත් කියලා පදයක්. අභූත් කියන එකේ තේරුමත් ඌයේද කියන එකම තමයි. අභූත් ඌයේද. එතකොට ඒකත් සම්බන්ධ වෙන්නේ මේ යක් කියන එකටමයි. යමෙක් ඌයේද. එතන කියන්නේ මොකක් වුණා කියලාද? තෘතීයක් ඉව අබවත්. ඒකටත් මේ මෙතන යස්ච කියලා තියෙනවා. ඒකම අපිට ගත්ත හැකි යක්ච යමෙක් වනාහි. යක්ච යමෙක් වනාහි තෘතීයක් ඉව අබවත්. තුන්වැන්නෙක් වගේ වුණාද? යම් කිසි කෙනෙක් තුන්වැන්නෙක් වගේ වුණාද? කාටද තුන්වැන්නෙක් වගේ වුනේ? මොනවෙන්ද තුන්වැන්නෙක් වුනේ? දියා කියලා කිව්වේ නුවණින්. දිහි කිව්වේ නුවණට දියා නුවණින් තෘතීයක් ඉව අබවත් තුන්වැන්නෙක් මෙන් වූයේද? යම් කිසි කෙනෙක් දියා නුවණින් තෘතීයක් ඉව අබවත් තුන්වැන්නෙක් වගේ වුණාද? මෙතන තෘතීයක් කියන එකේ විසර්ගයේ ලෝපස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. කාටද තුන්වැන්නෙක් උනේ? කාටද තුන්වැන්නෙක් උනේ? කාව්‍ය අංගීරසයෝ කාව්‍ය සහ අංගීරස කියන කවි සහ අංගීරස කියන දෙදෙනාට කවි සහ අංගීරස කියන මුනිවරු දෙදෙනාට කවුරු හරි කෙනෙක් තුන්වැන්නෙක් වගේ වුණාද? තවමත් මේ කියන්නේ ගෞතම කපිල ඍෂිවරයා පිළිබඳව. එතුමා ගැනමයි තාම මේ වර්ණනා කරන්නේ. ඒකට මෙතන කාරණා දෙකක් කිව්වා. යම් කිසි කෙනෙක් මාහාත්ම්‍යාත් මහත්මා ගුණයෙන් දීර්ඝ තපස් ඍෂිවරයාට ද්විතීයක් ඉව අබවත් දෙවන්නෙක් මෙන් වූයේද? එවැගේම යක්ච යමෙක් වනාහි ධ්‍යා නුවණින් කාව්‍ය අංගීරසයෝ කවි අංගීරස දෙදෙනාට තෘතීයක් ඉව භූත් තුන්වැන්නෙක් මෙන් වූයේද? ගෞතම කපිල ඍෂිවරයා ගැන කාරණා දෙකක් කිව්වා. එතුමා මාහාත්ම්‍ය ගුණයෙන් දෙවන්නෙක් වුණා නම් දෙවන්නෙක් උනේ කාටද? දීර්ඝ තපස් ඍෂිවරයාට දෙවන්නෙක් වගේ වුණා. ඒ වගේම නුවණින් ගත්තොත් කවි අංගීරස දෙදෙනාට තුන්වැන්නෙක් බවට පත් වුණා කියලයි මේ පද්‍යයෙන් සඳහන් කරන්නේ. අපි නැවත වරක් බලමු මේකේ තේරුම. ඊට කලින් තව පාරක් කියවලා බලමු. මාහාත්ම්‍යාත් දීර්ඝ තපසෝ යෝ ද්විතීය ඉව භවත් තෘතීය ඉව යස්චා
යස්චාභූත් කාව්‍යාංගී රසයෝර්ධියා යම් කිසි කෙනෙක් මහාත්මයාත් මහත්මා ගුණයෙන් දීර්ඝ තපසෝ දීර්ඝ තපස් ඍෂිවරයාට ද්විතීයः කිව අභවත් දෙවන්නකු මෙන් ඌයේද යක්ච යමෙකු වනාහි ධ්‍යා නුවණින් කාව්‍ය අංගීරසයෝ කවි අංගීරස දෙදෙනාට තෘතීයः කිව අභූත් තුන්වැන්නෙකු මෙන් ඌයේද. එතකොට මේ සිව්වැනි පද්‍යයත් වෙන් වෙලා තියෙන්නේ ගෞතම කපිල ඍෂිවරයා පිළිබඳවම වර්ණනා කිරීම සඳහා. අපි ඊළඟට බලමු පස්වෙනි පද්‍යයෙන් මොනව ගැනද කියන්නේ කියලා. තස්ය විස්තීර්ණ තපසः පාර්ශ්වේ හිමවතः සුභේ ක්ෂේත්‍රං ඡායතනං චෛව තපසා මාශ්‍රමෝ භවත්. පිනවතරක් කියලා බලමු. තස්ය විස්තීර්ණ තපසං පාර්ශ්වේ හිමවතං සුභේ ක්ෂේත්‍රං ඡායතනං චෛව තපසා මාශ්‍රමෝ භවත්. අපි දැන් බලමු මේ පද්‍යයේ පද එකතු වෙලා තියෙන තැන් මොනවද කියලා. මෙතන අපිට දකින්න පුළුවන් විස්තීර්ණ තපසක් කියලා මේක කැඩෙනවා මෙන්න මෙතනින් විස්තීර්ණ සහ තපස කියන වචන දෙකට කැඩෙනවා. ඊට අමතරව ඡායතනං කියන වචනය ගත්තොත් මේක ච ධන ආයතනං කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. ච ධන ආයතනං මෙතන පේනවා තාපසා මාශ්‍රමෝ භවත්. මෙතන අවග්‍රහ ලකුණු තියෙන හන්ද අපි දන්නවා අභවත් කියන එකෙන් තමයි ඔය භවත් කියලා ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ආශ්‍රමෝ කියන තැන මෝ වෙලා තියෙන්නේ ආදේශයෙන්. ඒ නිසා එතන ආශ්‍රමක් වෙන්න ඕනේ. එතකොට මෙතන වචන තුනක් තියෙනවා. තාපස ආශ්‍රමෝ ආශ්‍රමක් අභවත්. තාපස ආශ්‍රමක් අභවත් කියන වචන තුන එකතු වෙලා තමයි තාපස ආශ්‍රමෝ භවත් බවට පත් වෙලා තියෙන්නේ. තාපස ධන ආශ්‍රමක් මේ දෙක සමාසයක් මෙතන තියෙන්නේ. තාපස ආශ්‍රමක් කියන එකට එකතු වෙනවා අභවත් කියන පදය. අභවත් තාපස ආශ්‍රමක් අභවත් තාපස ආශ්‍රමක් තාපස ආශ්‍රමක් අභවත්. කොට මේකේ අපිට දකින්න ලැබෙන ආඛ්‍යාත පදය තමයි මෙන්න මේ අභවත් කියන පදය. අභවත්. අභවත් කියන එකේ සාමාන්‍ය තේරුම තමයි විය. නැත්නම් තිබුණා කියන අදහස. අභවත් තිබුණා නැත්නම් වුණා. කොට මොකද්ද උනේ? මොකක්ද තිබුණේ? ආශ්‍රමක් අභවත්. ආශ්‍රමයක් විය. ආශ්‍රමයක් තිබුණා. කාගේ ආශ්‍රමයක්ද තිබුණේ? තාපසං ආශ්‍රමක්. තවුසන්ගේ ආශ්‍රමයක්. තාපසා ආශ්‍රමක්. තාපස ආශ්‍රමක්. මෙතන තාපසා නාං කියන එක තමයි සමාස වෙලා තාපසාශ්‍රමෝ කියලා හැදිලා තියෙන්නේ. එතකොට තාපසා නාං ආශ්‍රමක් තවුසන්ගේ ආශ්‍රමයක් අභවත් තිබුණා. ආශ්‍රමයක් විතරද තිබුණේ? නැහැ. තව තිබිලා තියෙනවා. මොකද්ද? ක්ෂේත්‍රංච ආයතනංච ඒව ආශ්‍රමක් අභවත්. ක්ෂේත්‍රං එක පින්කෙතක්. පුණ්‍යක්ෂේත්‍රයක්. පුණ්‍යක්ෂේත්‍රයක්ද
ආයතනං එක ශිෂ්‍යෝ ඉගෙන ගන්න තැනක් ශිල්පායතනයක්. එහෙනම් ක්ෂේත්‍රංච පුණ්‍යක්ෂේත්‍රයක්ද ආයතනංච ශිල්පායතනයක්ද ඒව කියන එකෙන් අපිට ගන්න පුළුවන් ඌ කියන අදහස. කොට පුණ්‍යක්ෂේත්‍රයක්ද ශිල්පායතනයක්ද ඌ තාපසාශ්‍රමයක් වීය. කාගේද මේක එතකොට? තස්ය කිව්වේ අර ඉස්සල්ලා මේ දක්වා අපි පද්‍ය 4කින් විස්තර කරගෙන ආපෝ කපිල මුනිවරයාගේ. තස්ය කියන එකටම විශේෂණයි විස්තීර්ණ තපසක්. විස්තීර්ණ කියලා කිව්වේ පැතිරුණු පැතිරුණු නැත්නම් දීර්ඝ තපස කියලා කිව්වේ තපස් සහිත. එහෙනම් විස්තීර්ණ තපසක් කියලා කිව්වේ පැතිරුණු තපසින් යුක්ත වූ පතල තපස් ගුණ ඇති පතල තපෝ ගුණ ඇති විස්තීර්ණ වූ තවුස් දහම් ඇති විස්තීර්ණ වූ තවුස් ගුණ ඇති වගේ ඕන තේරුමක් ගන්න පුළුවන්. එතකොට විස්තීර්ණ තපසක් පැතිරුණු තවුස් දම් ඇති තස්ය ඔහුගේ නැත්නම් ඒ කපිල මුනිවරයාගේ ක්ෂේත්‍රං පින්කෙතක් වූ එවැගේම ආයතනං ශිල්පායතනයක්ද වූ ආයතනං චේවා ශිල්පායතනයක්ද වූ තාපසාශ්‍රමෝ තවුස් අරමක් අභවත් වීය. කොහෙද මේ තවුස් අරම තිබුණේ? ඒක තිබුණේ හිමවතක් හිමාලයේ සුභේ පාර්ශවයේ සුන්දරම පැත්තක. හිමවතක් හිමවතෙහි සුභේ පාර්ශවයේ සුභේ බොහොම ලස්සන පාර්ශවයේ ප්‍රදේශයක පැත්තක. එහෙනම් ඔන්න දැන් තේරුම ගන්න පුළුවන් මෙහෙම හිමවතක් හිමාලයෙහි සුභේ පාර්ශවයේ ඊටාම සුන්දර පෙදෙසක විස්තීර්ණ තපසක් තස්ය පැතිරුණු තවුස් දම් ඇති තවුස් ගුණ ඇති තස්ය ඒ කපිල නැත්නම් ඒ කපිල මුනිවරයාගේ ක්ෂේත්‍රං පින්කෙතක් වූද ක්ෂේත්‍රංච පින්කෙතක් වූද ආයතනං චේව ශිල්පායතනයක් වූද මාශ්‍රමක් තවුසරමක් අභවත් වීය. අපිට මේ පද්‍යයේ අර්ථය මේ විදිහට ගලප ගන්න පුළුවන්. මේ පස්වෙනි පද්‍යයේ අර්ථය තස්ය විස්තීර්ණ තපසං පාර්ශ්වේ හිමවතං සුභේ ක්ෂේත්‍රං ඡායතනං චෛව තාපසාමාශ්‍රමෝ භවත්. හිමවතං හිමාලයෙහි සුභේ පාර්ශ්වේ අලංකාර පෙදෙසක විස්තීර්ණ තපසක් පැතිරුණු තවුස් දහම් ඇති තස්ය ඒ කපිල මුනිවරයාගේ ක්ෂේත්‍රං පින්කෙතක් වූද ක්ෂේත්‍රං ච පින්කෙතක් වූද ආයතනං ච ඒව ශිල්පායතනයක් වූද තාපසාමාශ්‍රමක් තවුස් අරමක් අභවත් වීය. අපි අද පළවෙනි පාඩම නිසා වැඩි පද්‍ය සංඛ්‍යාවක් සාකච්ඡා කරන්න උත්සාහ කරනවට වඩා පද්‍ය කිහිපයක අර්ථය වඩා පැහැදිලිව පදයෙන් පදය අරගෙන කොහොමද පැහැදිලි කරගන්නේ කියන කාරණයයි මේ පාඩමේදී පැහැදිලි කරන්නට කියලා දෙන්නට උත්සාහ කරේ. එතකොට මේ කරපු ශ්ලෝක ඔබ වහන්සේලා අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ කීප වතාවක් කියවන්න. අඩුම 5 සැරයක්වත් මේ එක ශ්ලෝකයක් කියවන්න. ආන් එහෙම කියවලා අර්ථය දිහා බලන්නේ නැතුව මේ වචනෙන් වචනේ තේරුම ගන්න උත්සාහ කරන්න. ඉස්සෙල්ලාම ආඛ්‍යාතය හොයාගන්න, උක්තේ හොයාගන්න, කර්මය හොයාගන්න, ඊළඟට ඒවයි තියෙන විශේෂණ පද හොයාගන්න, අවසානයේ උපකාරක ඉතුරු පද ටික හොයාගෙන ඒ ශ්ලෝකයෙන් කියවෙන කතාන්දරය වාක්‍යයක් විදිහට ගලපගෙන අර්ථය ගලපා ගන්නට උත්සාහ කරන්න. ඒක එකවරම ටිකක් අමාරුයි. නමුත් ඒ සඳහා සෑහෙන්න පහසුවක් වෙනවා. කීප වතාවක් කියලා ශ්ලෝකයේ ඉස්සල්ලාම කටට හුරු කරගෙන ඉඳපුවාන් ඒක බොහොම පහසුවක් බවට පත් වෙනවා. ඉතින්
අද දවසේ පාඩමෙන් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. නැවත මීළඟ දවසේ මෙතෙන් සිට 6 වෙනි පද්‍යයේ සිට පද්‍යයන්හි අර්ථ සාකච්ඡා කිරීමේ අපේක්ෂාවත් ඇතිව අදට ඔබෙන් සමුගන්නටයි මේ සූදානම. නැවත හමුවනතුරු සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය